Notices under registration of documents ordinance. Now, this is a sub-part of the lesson of registration of documents ordinance. Registration of documents ordinance එක යටතේ land එකක් සම්බන්ධයෙන් issue කරන්න පුළුවන් විවිධ notices වර්ග තියෙනවා. මේ notices වර්ග එකින් එක අපි වෙන වෙනම ඉගෙන ගන්න තමයි මේ වීඩියෝ එකේදී උත්සාහ කරන්නේ. Now, one of the notices which can be given under this ordinance is list pendants. Now, the format of a list pendants has been specified in the form 1 of the ordinance. Ordinance එකේ form 1 එකේ list pendants එක කොහොමද දාන්න ඕනි කියන format එක දීලා තියෙනවා. මේ list pendants කියන වචනේ තේරුම වෙන්නේ මේ Latin term එකේ තේරුම වෙන්නේ pending legal action. එහෙමත් නැත්නම් pending litigation. එතකොට අපේ land එක සම්බන්ධයෙන් details තියෙන volume එකේ folio එකේ එහෙමත් නැත්නම් අපි කියනවා පත්තිරුවේ කියලා මේකේ ඉඩම සම්බන්ධයෙන් list pendants එකක් register කරොත් කවුරු හරි පුද්ගලයෙක් කවුරු හරි පුද්ගලයෙක් මේ ඉඩම ගැන මිලදී ගන්න ඉඩම ගැන හොයනකොට එයා දැක්කොත් එහෙම මේකේ ආරයිට් මෙතන list pendants එකක් register කරලා තියෙනවා කියලා notarity එකකින් හිතා ගන්න පුළුවන් මේ ඉඩම සම්බන්ධයෙන් ongoing litigation එකක් එහෙමත් නැත්නම් pending legal action එකක් තියෙනවා කියලා. එතකොට ඒ notary publicට පුළුවන් client advice කරන්න මෙන්න මෙහෙමයි. මේ ඉඩමේ title එකේ නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් list pendants එකක් register කරලා තිනවා. ඒ කියන්නේ මේ ඉඩම සම්බන්ධයෙන් යම් නඩුවක් අධිකරණයක පැවැත්වෙනවා. Right? There is a pending litigation regarding this land. So if a list pendant register in the folio of the land you intended to buy, that means there is a pending legal action on that land. List pendants must register in the land registry through court. Registrar will not register the list pendants if it's not come from courts. එතකොට list pendants එකක් register කරනවා නම් ඒක registrarට නිකම්ම ගිහින් දුන්නට land registrarට නිකන් ගිහින් දුන්නට එයා list pendants එකක් register කරන්නේ නැහැ. ඒක අපිට පුළුවන් court එකට දෙන්න. court එකකින් තමයි land registry එකට එවන්නේ. court එකකින් land registry එකට આવොත් විතරයි list pendants එකක් folio එකේ අපේ proper folio එකේ register කරන්නේ. Right? Section 11 කියනවා notice by which an interested party could find out whether a particular immovable property is under a court case. List pendants register to prevent the purpose එක තමයි any person from purchasing for valuable consideration without the knowledge of ongoing court case. දැන් යම් කිසි land එකක් සම්බන්ධයෙන් ඔයා මේ land එක ගත්තම ආරයිට් මේක හොඳ හරි 4 ඉඩමක් මේකේ ටයිටල් එක සම්බන්ධයෙන් උත් ප්‍රශ්න නැහැ. ඒ නිසා මේක ගන්න හොඳයි කියලා ඔයා මිලදී ගත්තාම පස්සේ දැනගන්නවා මේ ඉඩම සම්බන්ධයෙන් ongoing case එකක් තියෙනවා කියලා. අන්න knowledge එකක් නැතුව ওই විදිහට නොදැනුවත්ව නඩුවක් යනවායි කියලා නොදැනුවත්ව ඉඩමක් ගන්න එකෙන් purchaser කෙනෙක්ව prevent කරන්න තමයි land registry එකේදී ඒ අදාළ folio එකේ list pendants එකක් register කරන්න. ඒතකොට list pendants එකේ purpose එක තමයි මේක third party එකට knowledge එකක් awareness එකක් දෙන එක මේ ඉඩම සම්බන්ධයෙන් නඩුවක් තියෙනවා කියලා. Responsibility to register the list pendants is with plaintiff. මේ අදාළ ongoing case එකේ plaintiff විදිහට ඉන්න පාර්ශවය තමයි list pendants එකක් register කරන්න ඕනේ. එතකොට මේ list pendants එකක් register කරන එක mandatory කියලා කියනවා partition action එකකදී mortgage එකකදී සහ preemption එකකදී. මේ අවස්ථාවලදී කේස් එක පටන් ගන්නෙ නැහැ. ට්‍රයිල් එක කමෙන්ට්ස් කරන්නේ නැහැ. අඩුම තරමේ සමන්ස්
සර්ව් කරන්නේ නැහැ ඩිෆෙන්ඩන්ට මේ ලිස්පෙන්ඩන්ස් එක අර අදාළ ඉඩමේ හරි ෆෝලියෝ එකේ රෙජිස්ටර් කරා කියලා ඒ අදාළ ප්ලේන්ටිෆ්ගේ ඇටර්නි විසින් attorney at law of the plaintiff personally affidavit එකකින් මාර්ගයකින් මේක ප්‍රොපර් ෆෝලියෝ එකේ රෙජිස්ටර් කරා කියලා කෝට් එකට ගැරන්ටි එකක් වගකීමකින් එහෙම කරාට පස්සේ ලිස්පෙන්ඩන්ස් එක රෙජිස්ටර් කරා කියලා කෝට් එකට නෝටිස් එක දුන්නට පස්සේ තමයි කෝට් එක සැටිස්ෆයි වෙනවා නම් සමන් සර්ව් කරන්නේ. right? Attorney at law of plaintiff must inform court that lispendants have registered and he must personally inspect the registration of the lispendants. එයා personally මේ ෆෝලියෝ එක බැලුවා හරි ෆෝලියෝ එකේ මේක රෙජිස්ටර් කරා කියලා එයා personally කෝට් එකට ඉන්ෆෝම් කරන්න ඕනේ මේ අදාළ නඩුව සම්බන්ධයෙන් සබ්ජෙක්ට් මැටර් එක වෙලා තියෙන ලෑන්ඩ් එක ඒ ලෑන්ඩ් එකේ ප්‍රොපර් ෆෝලියෝ එකේ පත්තිරුවේ lispendants එක register කරා කියලා. Only once court satisfied lispendants is registered, then court will issue the summons. In other words, court will only commence the trial or only commence the proceedings once the lispendants has been properly registered in the relevant folio of the particular land. Right? ඊළඟට අපි බලන්නේ ප්‍රයෝරිටි නෝටිස් කියන එක. දැන් සාමාන්‍යයෙන් අපි කලින් කතා කරා ප්‍රයෝරිටි ක්ලේම් එක ගැන. එතකොට යම්කිසි ලෑන්ඩ් එකක් කලින් සල්ලි දීලා ගත්තත් කලින් සල්ලි දීපු එක්කෙනාට කලින් අනිත් එක්කෙනෙක් මේක රෙජිස්ටර් කළොත් ඒ මුලින් රෙජිස්ටර් කරපු කෙනාට අපි කියනවා ප්‍රයෝරිටි එක ලැබෙනවා මේ ලෑන්ඩ් එක සම්බන්ධයෙන්. එහෙනම් මුලින් රෙජිස්ටර් කරපු කෙනාට තමයි ප්‍රයෝරිටි එක ලැබෙන්නේ. රෙජිස්ටර් කරපු දවසට තමයි අපි ප්‍රයෝරිටි එක විදිහට සලකන්නේ ඒ දිනයට. දැන් ප්‍රයෝරිටි නෝටිස් කියලා කියන්නේ උදාහරණයක් විදිහට අපි දැන් මේ පුද්ගලයෝ දෙන්න A සහ B කියලා ගත්තොත් B ඉඩමක් මිලදී ගන්නවා ජනවාරි 1 වෙනිදා ඒ ඉඩමම C කියන සෙලර්ගෙන් මිලදී ගන්නවා ජනවාරි 2 වෙනිදා. ඒ මොකද කරන්නේ ජනවාරි 4 වෙනිදා මේක රෙජිස්ටර් කරනවා. B ට මේක ජනවාරි 4 වෙනකන් රෙජිස්ටර් කරන්න වෙන්නේ. B ඇවිල්ලා ජනවාරි 5 රෙජිස්ටර් කරනවා. දැන් B ට කලින් A රෙජිස්ටර් කරපු නිසා A ට ප්‍රයොරිටි එක ලැබෙනවා. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? අපි ඉඩමක් මිලදී ගත්ත ගමන් ඒ ඉඩම ගිහිලා රෙජිස්ටර් කරන්න ඕනේ. යම්කිසි අවස්ථාවකදී මොන හරි හේතු කාරණා නිසා ඔයාට ඒ අවස්ථාවේදීම රෙජිස්ටර් කරන්න බැරි නම් ටයිම් ગેප් එකක් ඇති වෙනවා නම් ඔයාට පුළුවන් ප්‍රයොරිටි නෝටිස් එකක් ගිහින් දාන්න. ප්‍රයොරිටි නෝටිස් එකේදී වෙන්නේ ඔයා ජනවාරි 1 වෙනිදා මිලදී අරගෙන ජනවාරි 2 වෙනිදා ඔයා ගිහලා ප්‍රයොරිටි නෝටිස් එකක් රෙජිස්ටර් කරනවා නම් මම මෙන්න මේ ඉඩම ඉදිරියේදී රෙජිස්ටර් කරනවා කියලා ප්‍රයොරිටි නෝටිස් එකක් රෙජිස්ටර් කරනවා අදාළ වොලියුම් එකේ ෆෝලියෝ එකේ. එතකොට ජනවාරි 5 වෙනිදා මෙයා මේ ලෑන්ඩ් එක රෙජිස්ටර් කරත් එතකොට ප්‍රයොරිටි එක සම්බන්ධයෙන් දිනේ කන්සිඩර් කරන්නේ ජනවාරි 5 නෙවෙයි ජනවාරි 2 වෙනිදා. අර ප්‍රයොරිටි නෝටිස් එක රෙජිස්ටර් කරපු දවස තමයි කන්සිඩර් කරන්නේ ප්‍රයොරිටි එක විදිහට. එතකොට A ඇවිල්ලා ජනවාරි 4 රෙජිස්ටර් කරන්න හැදුවොත් එයාට ප්‍රයොරිටි එක හම්බ වෙන්නේ නැහැ. මොකද 2 වෙනිදා ප්‍රයොරිටි නෝටිස් එකක් දාලා B මේ ඉඩම රෙජිස්ටර් කරලා තියෙනවා. Right? Now with that idea let we talk about the important aspects under the priority notice. Now it says notice presented by a person acquiring or intended to acquire any immovable property stating his intention to acquire the property within a specified period. මිලදී ගත්ත හෝ acquire කරන්න බලාපොරොත්තු වෙන. එතකොට මේක දැන් සමහරලාට අරගෙන නැති වෙන්නත් පුළුවන්.
හැබැයි C ඇග්‍රී වෙලා හිටියොත් එහෙම Bට මේක විකුණනොයි කියලා පස්සේ මෙයා Aට ඊට කලින් විකුණුවොත් එහෙම කලින් ඇග්‍රී වෙලා තියෙන අවස්ථාවකදී වුණත් Bට පුළුවන් ටක් ගාලා ගිහලා ප්‍රයොරිටි නෝටිස් එකක් දාන්න. දැන් උදාහරණයක් විදිහට යම් ඉඩමක් සම්බන්ධයෙන් මිලියනයකට C කැමති වෙනවා Aට මේක විකුණන්න. මෙයා මොකද කරන්නේ? ලක්ෂ 2ක ඇඩ්වාන්ස් එකකුත් අරගෙන හෙට ඇවිල්ලා ඉඩම මිලදී ගමු කියලා කියනවා. හෙට ඩීඩ් එක අත්සන් කරලා ඔක්කොම කරමු කියලා. ඔය අතර වාරේ B Cට කතා කරලා කියනවා මම කැමති මිලියන 1.5කට මේ ඉඩම ගන්න කියලා. C කල්පනා කරනවා මට වැඩිපුර ගාණක් හම්බ වෙනවනේ කියලා. ඒගේ ඇඩ්වාන්ස් එක හිතන්නේ නැතුව මේ දෙන්න අතර අපි කියනකො ඇග්‍රීමන්ට් ටු සෙල් එකක් හරි මොකක් හරි තැති වුණා කියලා. C මොකද කරන්නේ? Bට මේක විකුණනවා. B එදාම ගිහිල්ලා මේක ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ රෙජිස්ටර් කරනවා. හැබැයි ඒ අතර වාරයේදී ඒ මොකද කරලා තියෙන්නේ? ඒ ප්‍රයොරිටි නෝටිස් එකක් ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ ගිහිල්ලා මේ ෆෝලියෝ එකේ රෙජිස්ටර් කරනවා. එතකොට Bට ගිහිල්ලා මේක රෙජිස්ටර් කරන්න බෑ. මොකද ප්‍රයොරිටි නෝටිස් එක නිසා ඒට ප්‍රයොරිටි එක ක්ලේම් කරන්න පුළුවන්. හැබැයි මේකේ යම් රික්වයර්මන්ට්ස් එකක් තියෙනවා මේ දේ කරනවා නම්. පළවෙනි රික්වයර්මන්ට් එක තමයි මේ ප්‍රොපර්ටි එක ඇක්වයර් කරන්න ඕනේ වැලියුවබල් කන්සිඩරේෂන් එකකට. gift එකක් සම්බන්ධයෙන් කරන දෙයකට ප්‍රයොරිටි නෝටිස් අපිට දාන්න බැහැ. ඒ වගේම තමයි මේ ප්‍රයොරිටි නෝටිස් එක සම්බන්ධයෙන් සෙකන්ඩ් ෂෙඩියුල් එකේ ෆෝම් 3ට අනුව තමයි ප්‍රයොරිටි නෝටිස් එකට අදාළ ඇප්ලිකේෂන් එක අපි දාන්නට ඕනේ. ඊට පස්සේ වැදගත්ම දේ if it is presented before the execution of the transfer of deed. දැන් මේ අවස්ථාව ගත්තොත් මේ එක්සැම්පල් එක ගත්තොත් එහෙම CAට ඇග්‍රීමන්ට් එකක් තියෙන්නේ තාම එක්සිකියුෂන් එක කළා නැහැ. ඔප්පු ලියලා නැහැනේ. හෙටනේ අපි මේක ලියමු කියලා ඒගොල්ලෝ ඇග්‍රී වුණේ. එහෙම අවස්ථාවක ප්‍රයොරිටි නෝටිස් එකක් රෙජිස්ටර් කරනවා නම් ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ the written consent of the transferor or the owner is necessary. Such consent is not necessary if presented after the execution. දැන් මේ සිටුේෂන් එක වෙලාවේදී ඒ ප්‍රයොරිටි නෝටිස් එකක් දානවා නම් C ගේ written consent එක ඕනේ. එහෙමත් නැත්නම් owner ගේ written consent එක ඕනේ. දැන් හිතන්න ඇයි එහෙම දාලා තියෙන්නේ කියලා. එහෙම නැති වුණොත් එහෙම ඕනම කෙනෙක් ටක් ගාලා ගිහිල්ලා අයිතිකාරයා නොවන කෙනෙකුත් ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ ප්‍රයොරිටි නෝටිස් එකක් රෙජිස්ටර් කරනවා. එතකොට ඒකේ purpose එක intended purpose එක achieve කරගන්න satisfy කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා තමයි කියන්නේ intended to acquire agreement එකක් තියෙන අවස්ථාවකදී වුණත් ප්‍රයොරිටි නෝටිස් එකක් රෙජිස්ටර් කරන්න පුළුවන්. හැබැයි ඒ ඕනගේ කන්සෙන්ට් එක ඕනේ. ඕනගේ කන්සෙන්ට් එක තියෙනෝනේ මම මෙන්න මේ පුද්ගලයාට මේක දෙන්න කැමැත්තෙන් හිටියා. කැමැත්තෙන් ඉන්නවා. එයා මේක මිලදී ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. He has an intention to acquire the property. ලබන සතිය ඇතුළතදී ආ ඒක ගන්නවා. අන්න එහෙම කියලා යාට පුළුවන් ප්‍රයොරිටි නෝටිස් එකක් රෙජිස්ටර් කරන්න. ඒ සම්බන්ධයෙන් කන්සෙන්ට් එක ඕනගෙන් ලබා ගන්න ඕනේ. right? හැබැයි මේ කන්සෙන්ට් එක ඕන වෙන්නේ නැහැ. ඇග්‍රීමන්ට් එකක් නැතුව එක්සිකියුෂන් එක වුණාට පස්සේ කරන ප්‍රයොරිටි නෝටිස් එකක් සම්බන්ධයෙන් ආයෙ අර පරණ ඕනගෙන් කන්සෙන්ට් එකක් ඕනේ නැහැ. දැන් මොකද ඉඩමේ රියල් ඕනර් ට්‍රූ ඕනර් මේ ප්‍රයොරිටි නෝටිස් එක දාන පුද්ගලයාම නිසා. right? Now there are two advantages of priority notice. One is it gives a retrospective effect to the subsequent registration of deed of transfer. අර දැන් මං කිව්වේ ජනවාරි 3 වෙනිදා ප්‍රයොරිටි නෝටිස් එක රෙජිස්ටර් කරනවා. ජනවාරි 5 තමයි ඇත්තටම මේක ගිහිලා රෙජිස්ටර් කරන්නේ. නමුත් රෙජිස්ට්‍රේෂන් දිනේ විදිහට සාමාන්‍යයෙන් රෙජිස්ට්‍රේෂන් දිනේ විදිහට සලකන්නේ ජනවාරි 5. හැබැයි ප්‍රයොරිටි නෝටිස් එකක් දාලා තියෙනවා නම් රෙජිස්ට්‍රේෂන් දිනේ විදිහට සලකන්නේ මේ කියපු ජනවාරි 2 වෙනිදා. එහෙනම් එතන තියෙනවා රෙට්‍රොස්පෙක්ටිව් ඉෆෙක්ට් එකක්. මේකේ බලපෑම පිටිපස්සට ගිහිල්ලා සිද්ධ වෙන්නේ.
එතකොට ඒක ඇවිල්ලා priority notice එකේ එක වාසියක්. Now the second advantage of priority notice is, while the priority notice is in force, instrument executed by the transferor affecting the land in the priority notice will not be registered except with the written consent of the transferee. දැන් අර මං කලින් කියපු උදාහරණේ CAට agree වෙනවා property එක දෙන්නම් කියලා. ඒ අතරවාරයේදී වැඩි ගාණක් ආපු නිසා C මොකද කරන්නේ? Bට මේක දෙන්න එකක වෙනවා. දැන් C මේක Bට විකුණුවට A ගිහිල්ලා මේකට priority notice එකක් register කරලා තිබුණොත් Bට විකුණුවට B මේක register කරාට priority එක යට හම්බ වෙන්නේ නැහැ. මොකද A priority notice එකක් register කරලා නිසා. එහෙනම් ඒකෙන් implied කියන්නේ C කෙනෙක්ට agree වුණොත්, owner කෙනෙක්ට agree වුණොත්, transferor කෙනෙක්ට agree වුණොත් මේ property එක යට transfer කරනවායි කියලා ඒක වෙන කෙනෙක්ට transfer කරනවා නම් මුලින් අරයාගේ notice එක ගන්න ඕනේ. මොකද මෙයා written consent එක දීලා ඒට දෙනවයි කියලා ලියුමකුත් දීලා ඉවර වෙලා දැන් ඒක වෙන කෙනෙක්ට පවරනවා නම් ඒ agree වෙච්ච පුද්ගලයාගෙන් transfereeගෙන් written consent එකක් ගන්න ඕනේ මේ ඉඩම මෙයාට දෙන්න කැමතියි කියලා. අන්න එතකොට priority notice එක අයින් කරගෙන එයාටව දැනුවත් කරලා තමයි වෙනත් කෙනෙක්ට විකුණන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔය අවස්ථා දෙකම අපිට ගන්න පුළුවන් priority notice එකේ advantages විදිහට. Now section 30 subsection 5 says priority notice is generally in force for 6 weeks. So after the lapse of 6 weeks, it considered this priority notice is expired and there is no effect at all. And further it says, no instrument is registered while the notice is in force will lapse and have no effect. Priority notice එක තියෙන අවස්ථාවේදී වෙනත් කවුරු හරි ඇවිල්ලා මොන හරි notice එකක් register කරන්න හදනවා නම් ඒ notices වල කිසිම effect එකක් නැහැ. ඒවා lapse වෙනවයි කියලා කියනවා. Right? Now subsection 7 says it allows registration of priority notice, decrees and orders with the leave of the court before the court delivers the judgment. සමහරලාට partition case එකකදී වගේ judgment එක දෙන්න කලින් priority notice එකක් register කරන්න පුළුවන්. හැබැයි ඒ සම්බන්ධයෙන් court එකේ leave එක එහෙමත් නැත්නම් court එකේ අවසරය ගන්න ඕනේ මේ ඉඩම සම්බන්ධයෙන් priority notice එකක් අපි register කරනවා කියලා. ඒ වගේම තමයි last will එකක් සම්බන්ධයෙන් it provides for registration of priority notice regarding to a will affecting a land, but the notice should not made until the death of the testator. last will එකක් සම්බන්ධයෙන් priority notice එකක් දැන් C විසින් ඒට last will එකකින් මේ property එක දීලා තියෙනවා. right? එතකොට මේ last will එකක් සම්බන්ධයෙන් මේක මං ඉදිරියේදී register කරනවායි කියලා priority notice එකක් දාන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ එනවා. මෙතනදී section 30 subsection 7 කියනවා ඔව් last will එකක් සම්බන්ධයෙන් priority notice එකක් දාන්න පුළුවන්. හැබැයි ඒක දාන්න පුළුවන් වෙන්නේ මේ testator මරණයටපත් වුණාට පස්සේ විතරයි. testator මරණයටපත් වුණාම එතකොට පුළුවන් priority notice එකක් register කරන්න මං ඉදිරි දිනයකදී මේ ඉඩම සම්බන්ධයෙන් අදාළ registration එක කරන්නම් කියලා. So those are the things that you need to learn under priority notice. So now we have learned about lis pendens and then we talked about priority notice. Now we are going to learn about caveat. Now caveat can be registered under the section 32 of the ordinance. It can be registered by any person. Even a broker can register caveat who has no rights toward the land. Right? ඒතර ඕනම පුද්ගලෙක්ට පුළුවන් caveat එකක් register කරන්න. caveat එක අවුරුදු 2කට valid වෙනවා. ඒතර අවුරුදු 2කින් පස්සේ තමයි මේක lapse වෙන්නේ. ඒතර ආයෙ තව අවුරුදු 2කට මේක extend කරගන්න පුළුවන් ඕන.
If an instrument affecting the land presented for registration, the registrar must send a notice to the caveator by registered post to the address. දැන් මෙතනදි වෙන්නේ යම් කිසි ලෑන්ඩ් එකක් සම්බන්ධයෙන් ඕනම පාටි එකකට පුළුවන් කියනවා කේවියට් එකක් රෙජිස්ටර් කරන්න. දැන් උදාහරණයකට හිතන්න A කියන පුද්ගලයා මේ කියන ලෑන්ඩ් එක සම්බන්ධයෙන් කේවියට් එකක් රෙජිස්ටර් කරලා තියෙනවා. එතකොට B කියන පුද්ගලයා මේ ඉඩම සම්බන්ධයෙන් මේ ඉඩම රෙජිස්ටර් කරන්න අදාළ ඩීඩ් එකක් එක්සිකියුට් කරලා නම් මේ ඩීඩ් එකට බලපාන මේ ෆෝල්ඩර් එකේ තියෙන ඩීඩ් එකට බලපාන මොනවම හරි ඉන්ස්ට්‍රුමන්ට් එකක් if an instrument affecting the land presented for registration මේ ඉඩමට බලපාන මොනවා හරි ඉන්ස්ට්‍රුමන්ට් එකක් රෙජිස්ට්‍රේෂන් එකට ආවොත් එහෙම රෙජිස්ට්‍රාර්ගේ ඩියුටි එක තමයි මේ අර කේවියට් එකේ දාලා තියෙනවා මේ දවස් ඉඳන් මේ දවසක වෙනකන් අවුරුදු දෙකක කාලයට යම් ඉන්ස්ට්‍රුමන්ට් එකක් රෙජිස්ටර් කරන්න ආවොත් මේ දක්වලා තියෙන ලිපිණියට දන්වන්න. එතකොට ඇඩ්‍රස් එකක් දීලා තියෙනවා කේවියට් එකේ. රෙජිස්ට්‍රාර්ගේ ඩියුටි එක තමයි මේ විදිහට ඉන්ස්ට්‍රුමන්ට් එකක් රෙජිස්ටර් කරන්න ආවොත් මේ ඇඩ්‍රස් එකට දැනුවත් කරන්න ඕනේ. නෝටිස් එකක් යවන්න ඕනේ රෙජිස්ටර්ඩ් පෝස්ට් එකෙන් මෙන්න මේ කියන ඉඩම සම්බන්ධයෙන් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ඇවිල්ලා තියෙනවා රෙජිස්ට්‍රේෂන් එකක් කරන්න. එතකොට මේ විදිහට රෙජිස්ට්‍රාර් නෝටිස් එකක් යවුවන් පස්සේ within 30 days from posting the caveat they must bring an action in court. දැන් රෙජිස්ට්‍රාර් මොකද කරන්නේ? නෝටිස් එකක් යවනවා මේ caveat එක රෙජිස්ටර් කරපු පුද්ගලයාට මෙන්න මෙහෙමයි ඉන්ස්ට්‍රුමන්ට් එකක් ඇවිල්ලා තියෙනවා රෙජිස්ට්‍රේෂන් එකට. ඒ කියන්නේ ඒ නොදැනුවත්ව වෙනත් පුද්ගලෙක් රෙජිස්ට්‍රේෂන් එකට ආවිල්ලා මෙතන ඩිස්පියුට් එකක් තියෙනවා. එහෙනම් ඒ ඩිස්පියුට් එක සම්බන්ධයෙන් දවස් 30ක් ඇතුළත කෝට් එකේ ඇක්ෂන් එකක් ගන්න ඕනේ. එතකොට කෝට් එකට හිතෙනවා නම් දැන් කෝට් එකෙන් මේක ඩිස්පියුට් එක බලනකොට මේ කේවියට් එක දාලා තියෙන්නේ ඇත්තටම ඕන ඇවිල්ලා B කේවියට් එක A දාලා තියෙන්නේ ඕනර්ෂිප් එකක් නැතුව. අන්න එතකොට කෝට් එකට පුළුවන් කෝට් මේ order to ratify or cancel the instrument and may order to make necessary changes in the register. කෝට් එකට හිතනවා නම් දැන් ඇක්ෂන් එක ගියාම ඒ කේවියට් එක දාලා තියෙන්නේ වැරදියට කියලා කේවියට් එක කැන්සල් කරලා B ගේ නම මේ රෙජිස්ටර් එකේ හරියට දාන්න කියලා කියන්න පුළුවන්. B ඇවිල්ලා රෙජිස්ටර් කරන්න හදන්නේ වැරදි විදිහට නම් කේවියට් එක දාපු කෙනාට නම් මේකේ ඕනර්ෂිප් එක තියෙන්නේ B මේ කරන රෙජිස්ට්‍රේෂන් එක කරන ඉන්ස්ට්‍රුමන්ට් එක කැන්සල් කරන්න ඕඩර් එකක් දෙන්නත් පුළුවන්. right? එතකොට කේවියට් එකක් දාන එකේ පර්පස් එක තමයි ඒ ඉඩමට ඉන්ට්‍රස්ට් එකක් තියෙන පාර්ටි එකව දැනුවත් කරන එක මේ ඉඩම සම්බන්ධයෙන් යම් ට්‍රාන්සැක්ෂන් එකක් යම් කිසි ඉඩමට බලපාන මොනවා හරි ඉන්ස්ට්‍රුමන්ට් එකක් රෙජිස්ටර් කරන්න යනවා නම් ඒ සම්බන්ධයෙන් එතකොට අර ඉන්ට්‍රස්ටඩ් පාර්ටි එකව දැනුවත් වීමක් තමයි මේකෙන් වෙන්නේ. දැන් අපි හතරවෙනියට කතා කරන්න යන්නේ cease notice එකක් ගැන. Now cease notice is set out in section 4 of the registration of documents ordinance and also section 237 of the civil procedure code also relevant with regarding to the cease notices. Now it says if a property is seized in a default payment case, attorney at law of the judgment creditor shall obtain the cease notice from the fiscal and forward it to the land registry where the land situated for registration. Now subsection 3 says such cease notice shall be invalid for a period of 6 months. Then යම් කිසි නඩුවකදී ඩිෆෝල්ට් පේමන්ට් එකක් තියෙනවා ණය අය කර ගැනීමක් සම්බන්ධයෙන් එකකදී දැන් ජජ්මන්ට් එක හම්බ වෙනවා ප්ලේන්ටිෆ්ගේ පැත්තට ඔයාට මේ ඩිෆෙන්ඩන්ට්ගෙන් මේ සල්ලි ටික ලැබෙන්න ඕනේ ප්ලේන්ටිෆ්ට ෆේවර් විදිහට ජජ්මන්ට් එකක් ලැබෙනවා ජජ්මන්ට් ක්‍රෙඩිටර් කෙනෙක් කියලා කියනවා අපි යාට දැන් එතකොට එවැනි අවස්ථාවකදී සැකයක් වගේ ඇති වෙනවා නම් ඩිෆෙන්ඩන්ට් දැන් මේක එයාට තියෙන ප්‍රොපර්ටි ඔක්කොම විකුණලා දායි එතකොට විකුණලා දැම්මන් පස්සේ මේ පේමන්ට් එක කරන්න බෑ එයාට සල්ලි නැහැ කියලා
ඒ විදිහට පෙන්වන්න හදනවා නම් ප්ලේන්ටිෆ්ට පුළුවන් එහෙමත් නැත්නම් ජජ්මන්ට් ක්‍රෙඩිටර්ට පුළුවන් කෝට් එකේ ඉන්න ෆිස්කල්ගෙන් සීස නෝටිස් එකක් ඉල්ලගෙන මේ සීස නෝටිස් එක ෆෝවර්ඩ් කරන්න පුළුවන් ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකට මෙන්න මේ ප්‍රොපර්ටි එක සීස් කරගෙනයි තියෙන්නේ. එතකොට මේ ප්‍රොපර්ටි එක විකුණන්න බෑ. ප්‍රොපර්ටි එක ට්‍රාන්ස්ෆර් කරන්න බෑ. එතකොට මේ සීස නෝටිස් එකක් මාස 6ක කාලයකට වැලිඩ් වෙනවා. රයිට්? ඒකයි මම කිව්වේ මේක සෙක්ෂන් 9න් තමයි සීස නෝටිස් එක ගැන කියන්නේ. මේ ජජ්මන්ට් ක්‍රෙඩිටර් කෙනෙක් ගැන කතාව කියන්නේ සෙක්ෂන් 237. ඊට පස්සේ තියෙනවා සීස ප්‍රයොරිටි නෝටිස්. දැන් මේ සීස නෝටිස් එකම සීස නෝටිස් එකක් දෙන්න කලින් දැන් මෙතනදී ප්‍රොපර්ටි එක සීස් කරාමයි ෆිස්කල්ගෙන් සීස නෝටිස් එක අරන් මේක ෆෝවර්ඩ් කරන්න ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකට. සීස් කරන්න කලින් යවන්න පුළුවන් නෝටිස් එකට තමයි කියන්නේ සීස ප්‍රයොරිටි නෝටිස් කියලා. Now the relevant section with regarding to seize a priority notice is section 31. It says, writ of execution under Civil Procedure Code issued, a seize a priority notice could be registered by a judgment creditor as long as the judgment remains unsatisfied. Seize a notice එකක් දීලා නැහැ, property එක seize කරගෙන නැහැ. හැබැයි මේ judgment එක unsatisfied නම් සීස් කරගෙන නැත්තං ඒකෙන් ඒ අදාළ ක්‍රෙඩිටර් සැටිස්ෆයිඩ් නැත්තං අන්න එතනදී යාට පුළුවන් සීස ප්‍රයොරිටි නෝටිස් එකක් රෙජිස්ටර් කරන්න. When notice is registered, it notified any interested party on perusal of the folio that the property is liable to seize under the writ of execution. දැන් අර ෆෝලියෝ එකේ අපි කියමුකෝ දැන් හිමිකාරාතේ තියෙන ABC කියලා පුද්ගලෙක්ට එතකොට මේ සීස ප්‍රයොරිටි නෝටිස් එක දාපු ගමන් ABCව දැනුවත් කරනවා මෙන්න මේ වාගේ ඉඩම සීස් කරන්න යන්නේ. Right? So that is the purpose of seize a priority notice, and section 31 subsection 2 says notice of seizure could be registered during the period of seize a priority notice is in force. දැන් seize a priority notice එකක් දානවා සීස් කරනවයි කියලා නොටිෆයි කරන්න. මේ අතරවාර කාලයේදී ප්‍රොපර්ටි එක සීස් කරන ඕඩර් එකක් කරොත් එතකොට during the period of seize a priority notice is in force, that party can register the notice of seizure. දැන් එතකොට ආයි notice දෙන්න දෙයක් නැහැ. මේ ප්‍රොපර්ටි එක සීස් කරගෙන ඉවරයි. එහෙනම් කෙලින්ම notice of seizure මේක සීස් කරා කියලා notice එකම දාන්න පුළුවන්. ඒක කියන්නේ section 31 subsection 2. Right? Now it says no notice of seizure is registered while the seizure priority notice is in force. Seizure priority notice will deem to have lapsed. Then seizure priority notice එක register කරනවා. සති 6ක් යනවා. දැන් සීස් කරනවයි කියලා notice එක දීලා තිනවා සති 6ක් යනකනුත් මේක සීස් කරේ නැහැ. එහෙනම් සති 6කට පස්සේ මේ සීස ප්‍රයොරිටි නෝටිස් එකේ ඉන්වැලිඩ් වෙනවා. have no effect in law. හැබැයි සති 6කට පස්සේ ඔයාට ආයි ඉස්සරහට හිතෙනවා නම් මේක තව සති 6ක් ඇතුළතදී මේක සීස් කරගන්න පුළුවන් කියලා you may entitled to renew the seizure priority notice. Now the format for seizure priority notice is set out in the form number 4 of the second schedule of the ordinance. Right? So those are the notices that you have to learn under this subject. So if you have any question, you can raise your question and clear your doubts via our 24/7 student care service via one of these numbers.